පටන් ගන්න පුළුවන් නේ. ඔබ දන්නවා මෙවර අයවැය ලේඛනය තුල ආණ්ඩුව පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා පස්වෙනි පිටුවේ ලිබරල් කරණයේ වේගවත් කිරීම කියන තේමාව යටතේ මේ පැරණි යල්පැනගිය නීති. ඒක තමයි මංගල සමීර ඇමතිවරයාගේ හැඳින්වීම. පැරණි යල්පැනගිය නීති අනපනත් කෙටුම්පත් 10කට ආසන්න ප්‍රමාණයක් ඒවා වෙනස් කරන්න ඕනේ කියලා. එතකොට මේ මංගල සමීර ඇමතිවරයා මේ ඉදිරිපත් කර තිබෙන අයවැය ලේඛනය තුල ඒ අනපනත් නිශ්චිතව සඳහන් කරලා ඒවයි මොනවද කියන එක නිශ්චිතව එක එක පනතෙන් පනතට වෙන වශයෙන් උපලේඛනවල සඳහන් කරලා තිබෙනවා. එතකොට බැලූ බැලමට මේවා මේ රටේ ජනතාවටත් සෑම කෙනාටම ආණ්ඩුව වාර්තා කරන්නේ මේ පැරණි යල්පැනගේ අනපනත් වෙනස් කරන්න අවශ්‍යයි කියන මතයත් සමග. ඔබ කවුරුත් දන්නවා පැරණි යල්පැනගේ අනපනත් තියෙනවා නම් ඒවා තබා ගැනීමේ වර්ධකරුවා වෙන්න ඕනත්කම තියෙන ආණ්ඩුව. මොකද ඔය අනපනත් කවුරුත් හැදුවේ නැහැ. ඔය අනපනත් හැදුවේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන පක්ෂ දෙකෙන් තමයි. ඒවා අද ගත්තොත් ඒ දෙකම හවුල් පාලනයකින්. නිසා යමක් පැරණි නම් යමක් යල්පැන ගිහිල්ලා නම් විශේෂයෙන්ම පැරණි වෙච්ච ඵලෙම නෙමෙයි යල්පැන ගිහිල්ලා නම් ඒවා යාවත් කාලෙක නොකිරීමේ වගකීම තිබෙන්නේ මේ පක්ෂ දෙකටම තමයි රට කරපු. නමුත් මෙතන ඊටාම බරපතල කාරණේ තමයි දැන් පනත් යල්පැන ගිහිල්ලා නම් පැරණි නම් ඒව වෙනස් කිරීම විශේෂ ප්‍රශ්නයක් නෑ. ඒක වෙනම සඳහන් කරන්න පුළුවන්. නමුත් ඔබ අයවැය ලේඛනයේ බැලුවම හොඳින් පැහැදිලිව පේනවා මේක අයවැය ලේඛනය තුල සඳහන් කරන්නේ ඇමතිවරයා තමයි කතා තුල සඳහන් කරන්නේ මේ ලිබරල් කරණයේ වේගවත් කිරීම කියන තේමාව යටතේ තමයි මේ අනපනත් සියල්ල සඳහන් කරලා තිබෙන්නේ. ඒ නිසා ඊටාම පැහැදිලි දෙයක් පැරණි වූ පළියට නරක නැහැ. දෙයක් යල්පන ගිහිල්ලා නම් යාවත් කාලින කරන්න තියෙනවා. නමුත් ඊටාම පැහැදිලි ආණ්ඩුව මේ හඳුනාගෙන තිබෙන අනපනත් ප්‍රමාණය වෙනස් කරන්න යන්නේ නැත්නම් අහෝසි කරන්න යන්නේ ඒවා ආණ්ඩුවේ වර්තමාන ආර්ථික උපාය මාර්ගලා තියෙන රටේ තියෙන සියලුම ජාතික සම්පත් විකුණන දාලා මේ විදේශ ප්‍රාග්ධනයට අපේ රටේ ස්ථෛර්ය ආර්ථිකයේ ඉතුරුලා තියෙන සොච්චමත් ගිල ගැනීම අරමුණු කරගෙන තමයි මේ වේගවත් කරණය ලිබරල් කරණය වේගවත් කරන්න කියලා දාලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන් අපි මේ පිළිබඳව මේවා ජන ජීවිතයට ඉතාම තීරණාත්මක බලපානවා. අපේ සමාජයේ යම්කිසි අයිතිවාසිකම් ප්‍රමාණයක් ගොවි ජනතාව තුළ, ඉඩම් නැති ජනතාව තුළ, අධ්‍යාපනය ලැබෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුළ, විශේෂයෙන්ම වැඩ කරන ජනතාව තුළ, රැකියා කරන අය තුළ ඉතුරු වී තිබෙනවා නම් යම්කිසි සොච්චන් අයිතිවාසිකම් පද්ධතියක් ඒකට ප්‍රහාර එල්ල කිරීම තමයි මේ යල්පැනගිය කියන බෝඩ් එකට මුවා වෙලා ආණ්ඩුව ගේන්න හදන්නේ. ඒ නිසා ඒ පනත් 10ක් පමණ තිබෙන මම මූලික වශයෙන් සංක්ෂිප්තව මේ පනත් කීපයක් පිළිබඳව වැඩිපුරම බලපාන අපේ පක්ෂය පැත්තෙන් කරුණු කීපයක් ඔබ හමුවේ තබන්න කැමැතියි. දැන් පළවෙනි කාරණය තමයි අප ඊයේ සඳහන් කළා පාර්ලිමේන්තුවේදී වර්තමාන ආණ්ඩුව මේ ගෙනියන ආර්ථික ලිබරල් කරන ප්‍රතිපත්තිය අද ලෝකෙත් නැති එකක්. ඒක ලෝකෙත් නෑ, ලොවෙත් නෑ, ගහෙත් නෑ, කොහෙවත් නෑ. ඔබ කවුරුත් දන්නවද එක්සත් ජනපදයේ පවා අද ආර්ථික ලිබරල් කරණය නෙමෙයි ඉන්නේ පුළුවන් තරම් ආරක්ෂණවාදී තැන් වලට ගිහිල්ලා මේ තමන්ගේ තියෙන දේවල් කොහොමද පරිස්සම් කරගන්න තමයි ඉන්නේ. එක්සත් ජනපදයේ අද වීසා දෙන්නෙත් නෑ. ඔබ කවුරුත් දන්නවා ට්‍රම්ප් ජනාධිපතිවරයා විශේෂ හැකියාවන් සහිත ශ්‍රමිකයන්ට පවා වීසා දෙමින් සීමා කළා තිබෙනවා. එතකොට අද යුරෝපේ ගත්තත් එහෙමයි. ඒ නිසා මම ඒ ගැන විශේෂයෙන් කතා කරන්න යන්නේ නමුත් අපි වගේ රටවල් මේ විදේශ ආයෝජකයන්ට එනවා කියලා අර මම ඊයේ කිව්වා වගේ වීදි ගණිකාව වගේ. අපේ රටවල් අද වීදි ගණිකාව තත්ත්වයට පත් කළා තිබෙනවා. ඔක්කොම දෙන්නම් කියලා පාරවල් ගානේ හන්දි ගානේ ලෝකේ තියෙන හන්දි ගානේ රස්තියාදු ගහනවා අනේ ආයෝජකයෝ වරෙන් කියලා. හැබැයි එන ආයෝජකයෙක් නැහැ. ලංකාවට පමණක් නෙමෙයි. ලංකාවට එළවිලත් නැහැ, ඉන්දියාවට එළවිලත් නැහැ, පාකිස්තානට එළවිලත් නැහැ. එහෙම එන්නේ නැහැ. අද ආයෝජකයෝ කියන කට්ටිය බයයි ලෝක ආර්ථික අස්ථාවර නිසා එහෙම එන්නේ නැහැ. එන අය ඔක්කොම එන්නේ අද සල්ලි දාලා හෙට ආදායම් ගන්න පුළුවන් විෂයන් වලට ක්ෂේත්‍රවලට පමණයි විශේෂයෙන්ම මූල්‍ය ක්ෂේත්‍රයට. අප පෙන්නවා ඉන්දියාව අපිට වඩා විශාල රටක්. ඔය මහා පරිමාණ ඉන්දියාවටත් 2016 අවුරුද්ද ඇවිල්ලා තියෙන්නේ ඩොලර් බිලියන් 44යි. ඒ ඩොලර් බිලියන් 44න් ඩොලර් බිලියන් 26ක් ඇවිල්ලා 24ක් ඇවිල්ලා තියෙන්නේ
මොරිෂස් කියන පුංචි දූපතේ මුරිසි දුවයිනේ කියලා අපි කියන්නේ. දැන් මොරිෂස් වලින් තමයි වෙලා තියෙන්නේ. ඒතර අපි දන්නා මොරිෂස් වල කරන නිෂ්පාදනයක් නැහැ. සම්පූර්ණ කළු සල්ලිකාරයෝ ඉන්දියානු මේ කොටස් වෙන්ද පොලේ ආයෝජනය කළා සල්ලි කරා යන එක තමයි කරන්නේ. ඒ නිසා මේක තව කොච්චර අපේ ආරක්ෂණ ක්‍රියාමාර්ග අපේ රටේ ආර්ථිකය බිල්ලට දීලා ආයෝජකයන්ට එන්නකොට එන්නේ නැහැ. එකක්. දෙක තමයි ලංකාව අපනයන බිඳ වැටලා තියෙනවා. 2014ට වඩා 2015ට වඩා 2016ට ලංකාවේ අපනයන බිඳ වැටලා තිබෙනවා. ආනයන දෙගුණ වෙලා තියෙනවා. ඒ නිසා මේ අවුරුදු 40ක් තිස්සේ ආයෝජකයන්ට තන දෙන්න ඕන. අපනයන මත්තෙම මම කියන්නේ අපනයන අවශ්‍යයි. නමුත් අපිට විශාල දේශීය වෙළඳපොළක් තිබෙනවා. අපි නිෂ්පාදනය අපනයන ඉලක්ක කරගෙන හැම දෙයක්ම කරන වෙලාවේ අපි අවුරුද්දකට ඩොලර් බිලියන 1.9ක දල ජාතික අපේ සම්පූර්ණ අපනයන වලින් 100ට ආනයන වියදමින් හරියටම ගත්තොත් 10න් පංගුවක් අපි වේදම් කරන්නේ අපේ ආහාරවලට අපේ බීම ජාතිවලට. ඒ නිසා අපි මේ අපනයන කියලා කියනවා මෙහෙට මුංගට ටිකක් පිටින් ගේනවා. ලුණු පිටින් ගේනවා. සෝයා බෝංචි ටික පිටින් ගේනවා. ඒවට යන වියදම අතිවිශාලයි. ඒතර ඒ නිසා අපි අපනයන වෙළඳපොළ අපිට ඕන විදිහටම කරන්න බෑ. මොකද යුරෝපීය ආර්ථිකය වැටලා නම් අපි මෙහෙ කොච්චර දේවල් හදුවත් ඒගොල්ලෝ ගන්නෙ නෑ. ඒ නිසා මම පොඩ්ඩක් මේ මුලධර්මය කියන්නේ නිසා මේ ආණ්ඩුව අර අවුරුදු 40ක් තිස්සේ පරණ යල්පැන ගිය අසාර්ථක වෙච්ච. ලෝකෙත් අසාර්ථක වෙච්ච ඒකම කරගහගෙන යනවා. අන්න ඒ කරගහගෙන ගිහිල්ලා දැන් වීදි ගණිකාවක් වෙලා ඉඳලත් ආයෝජක එන්නේ නැහැ. අපනයන පුළුවන් විරුද්ධ වෙන්නේ නැහැ. අපේ අපනයන වැඩි වෙන්නේ නැහැ. එහෙම තියෙද්දි දැන් කියනවා මොකද්ද මේකට තවත් මදි ඉතිරි ටිකත් අපි දැන් ගලවලා දෙන්න. මම දන්නේ නැහැ මොකද්ද මංගල සමරවීර මහත්තයා ගලවන්න යන්නේ රටේ ආර්ථිකය කියලා. තව අපි ඔක්කොම දීලා තියෙන්නේ මේ රටේ. මේ රටේ ඕනම දෙයක් අද විදේශිකයන්ට කරන්න පුළුවන් විදිහට නීති රීති වලින්ම හදලා දෙලා තියෙන්නේ මේ ආණ්ඩුවත් පසුගිය ආණ්ඩුව. දැන් ඒකත් මදි වෙලා තමයි දැන් ඉතිරි වී තිබෙන දේවල් ටිකත් ගලවන්න දැන් මේ ආණ්ඩුව මේ අනපනත් වෙනස් කරන්න ඕන කියලා මේ යෝජනා කරා. ඒ නිසා මුලින්ම අපි රටේ ජනතාවට අවධාරණය කරනවා මේ අනපනත් වෙනස් කරන්නේ ඒවා යල්පන ගිය නිසා හෝ ඒවෙන් ජනතාවට පරිපාලනමය වශයෙන් යම්කිසි දුෂ්කරතා ප්‍රමාදයන් සිද්ධ වෙන නිසා හෝ නෙමෙයි. මේ අර ලෝකාර්ථික උගුලට තවත් ගොදුරු වීම අරමුණු කරගෙන තමයි මේ අනපනත් හදලා තියෙන්නේ. මේවා පසුගිය අවුරුදු ගණනාවක් තිස්සේ සාකච්ඡාවෙන් ඇවිල්ලා අද ඒවා කෙලින්ම මේ අයවැයලේකට ඇතුල් වෙලා තිබෙනවා. මම ඊයින් පනත් කීපයක් ගැන පමණක් ඔබගේ අවධානය යොමු කරන්න කැමතියි රටේ ජනතාවගේ අවබෝධය සඳහා. ඒතර පළවෙනි කරුණ තමයි දැන් අපේ වර්තමාන මුදල් ඇමතිවරයාගේ ඉදිරිපත් කරපු අයවැය ලේඛනයේ පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා මොකද්ද අයවැය සාප්පුහා 1954 මේක තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාප්පු සහ කාර්යාලීය සේවකයන් පිළිබඳ පනත ආඥා පනත 1954 අංක 19 මේක මාධ්‍යාවේදීන් වශයෙන් ඔබතුමාලට යම්කිසි අයිතිවාසිකම් ලැබෙන තියෙන මේකේ මේ රටේ පැය 8 සේවය නීතිගත කරලා තියෙන පනත මේකේ පළවෙනි වගන්තියම තියෙනවා මම මේ කොම වගන්ති කියන්නේ නැහැ මේ පොත්වල එතකොට මේක සම්මන්ත්‍රණයක් වෙන නිසා නමුත් අපි කාටත් අදගත් දෙයක් මම කියන්නේ මේ කාර්ය වේලා සීමා කිරීම කියලා කිසිම දිනකදී පැය 8කට වැඩි නොවිය යුතුයි. මේක තියෙන නිසා තමයි ඔබතුමාලට රටේ ජනතාවට OT හම්බ වෙන්නේ. අපි දන්න 8 නෙමෙයි තමයි 12 13 වැඩ කරන්න වෙනවා. මේක නැත්තම් OT කතාවකුත් නැහැ. එතකොට මේකෙන් තමයි කාන්තාවන් විශේෂම රැකියාම් කීපයක් අරුණාම කාන්තාවන්ට රාත්‍රී වැඩමුරය ලබා දෙනවා නම් විශේෂ අවසරයක් ගත යුතු කියලා නීති ඇතුළේ තියෙන මේ පනතේ. මේ පනතෙන් තමයි ළමා ශ්‍රමිකයන් දරුවන් රැකියාවේ යෙදවීම තහනම් කළා තියෙන්නේ. දැන් මේවා මේ රටේ වැඩ කරන ජනතාවගේ ඊටාම ප්‍රධාන පනතක් මේක. අපි හිතනවා සාප්පු කාර්යාලය ගුවම අපි සාප්පු වලත් නැහැ කාර්යාලවලත් නැහැ කියලා. නෑ අපි කාගෙත් පැය 8 වැඩ දිනේ රැකලා තියෙන්නේ මේකේ. දැන් මුදල් ඇමතිවරයා කියනවා මේ පනත වෙනස් කරනවා කියලා. ඒ පනත වෙනස් කරන්නේ කාර්යාල සේවකයන් වෙනුවෙන් වැඩ කරන ජනතාව වෙනුවෙන් නෙමෙයි ලිබරල් කරණයේ පැත්තෙන් කල්පනා කරලා. දැන් අපි ඔබට පැහැදිලිව සඳහන් කරන්නම්
එතකොට මේ පනතේ මූලික ලක්ෂණ තුන මම කිව්වේ පැය 8 වැඩ දිනේ සහතික කරලා තිබෙනවා. කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීම සීමා කරලා තිබෙනවා. මොකද ඒක දරුවන් සඳහා අත්‍යවශ්‍යයි. දරුවන් සඳහා අත්‍යවශ්‍යයි. දරුවන්ගේ අධ්‍යාපනයට ඔවුන්ගේ සෞඛ්‍යයට අත්‍යවශ්‍යයි. තුන ළමා ශ්‍රමයට තහනම් කරලා තිබෙනවා. දැන් මේ වෙනුවෙන් මීට අවුරුදු 2කට පමණ කාලයක් තිස්සේ USAID එක්සත් ජනපද ආධාර මුදල කියන මේ ආධාර මුදලෙන් රුපියල් මිලියන 650ක් වෙන් කරලා අපේ රටේ කම්කරු නීති මෙන්න මේ පැය 8 වැඩ දින එකකුත් නැහැ, ශ්‍රම අයිතිවාසිකමක් නැහැ, කාන්තාවද පිරිමිද කියලාත් නැහැ. මේ අයිතිවාසිකම සියල්ලම ගලවන විදිහේ නීති ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් කරන්න උත්සාහ කරමින් අද කම්කරු අමාත්‍යාංශය හරහා විශාල උත්සාහයක් තිබෙනවා. මේකට වෘත්තීය සමතල මැදිහත් වීමෙන් යම්කිසි මේකට බාධා කරමින් තමයි දැන් මේ තරමක් දුරට මේක බේරලා තියෙන්නේ. නමුත් ආණ්ඩුව ඉදා පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා දැන් මේක වෙනස් කරනවා කියලා. මේක වෙනස් කරන්නේ කාගේ අවස්ථාවකද? අද ඔබ දන්නවා ලෝකේ තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. දැන් තොරතුරු තාක්ෂණයේ දියුණු වෙන්න ඕන සමාගම් වල ලාභ වැඩි කරන්න විතරද? තොරතුරු තාක්ෂණයේ දියුණුව අවශ්‍ය වෙන්නේ කොම්පැනි වල ලාභ වැඩි කරන්න විතරද? නෑ, තොරතුරු තාක්ෂණයේ දියුණුව වැඩ කරන ජනතාවට පැය 8 වැඩ සේවය පුළුවන් නම් පැය 7ක් කරන්න යොදා ගන්නවා. ඔබ දන්නවා පැය 8 වැඩ දිනේ ලෝකේ දිනාගත් 1986 අරගල කලේ. 1919 තමයි ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පළවෙනි මේ නීති හැදුවේ පැය 8 වැඩ දිනේ. ඒතර ලෝකේ අද තිබෙන ප්‍රංශය ගත්තොත් සීරණය ගත්තොත් පැය 7යි වැඩ දිනේ. අපි දන්නවා අපේ ආර්ථික වෙනස් ඊට වඩා පහළ තියෙන්නේ. අද ලෝකේ සාකච්ඡා වෙන්නේ මේ තාක්ෂණයේ කාර්යක්ෂමතාවය වැඩි වීම හරහා පැය 8 වැඩ දිනේ පැය 6ක් කරන්නේ කොහොමද කියලා. මොකද අදත් අපි කවුරුත් දන්නවා හැම පෞද්ගලික අංශෙම පැය 8 නෙමෙයි වැඩ දිනේ ඇත්තටම පැය 9යි. මොකද තේ බොන වෙලාවක හැම වෙලාවක් ඒක වෙනම හම්බෙන්නේ 8 ඇතුලේ හම්බෙන්නේ 8න් පස්සේ හම්බෙන්නේ. ඒ නිසා දැනුත් පැය 9ක් කාර්යාලය තුළ වැඩ කරන්න ඕන. මේ පනතෙන් උත්සාහ ආණ්ඩුව පැත්තේ තියෙන සාකච්ඡාව තමයි මේක සම්පූර්ණයෙන් ගලවලා තම තමන්ට කැමති විදියට වැඩ දිනේ තීන්දුව කරගන්න අවස්ථාව දෙන්න කියලා. ඒතර අනිවාර්ය වෙන දේ තමයි අපේ රටේ තියෙන රැකියාව හිරිතභාවයයි කේවල් කිරීමේ හැකියාව අඩුකම විසිනුයි අනිවාර්යයෙන්ම සේවකයන්ට කියන වැඩ ප්‍රමාණ කියන පෑ ගානක් වැඩ කරන්න වෙනවා. ඒක සමහර වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ තවතුරු තාක්ෂණය කාර්යක්ෂම ඒවයි දියුණුවේ වාසිය වැඩ කරන ජනතාවටත් දෙන්න ඕන. සමාගම් වල ලාභය සඳහා පමණක් නෙමෙයි. දැන් ඇත්තටම ලෝකේ සාකච්ඡාව තියෙන්නේ පැය 8 පැය 7 කරන්නේ කොහොමද කියලා. වර්තමාන පාලනය මේක කැඩීම හරහා බලාපොරොත්තු වෙන මොනවත් නෙමෙයි. පැය 12 13 සේවකයන් තමන්ගේ රාජකාරී වෙන තුීම තමයි මේකේ අනිවාර්ය වෙන දේ එක. දෙක තමයි මේකට ආණ්ඩුව යොදා ගන්න මේ මතය තමයි අර ෆ්ලෙක්සිබල් වර්කින් අවර්ස් කියන නම්‍යශීලී වැඩ කිරීම කියන එක දාලා උන් කියනවා මේ පැය උදේ 8ට අවිල්ලා හවස 4ට යන්න ඕනේ. ඕන 9ට අවිල්ලා 5ට යන්න පුළුවන්. ඒක නිකන් 10ට අවිල්ලා 6ට යන්න පුළුවන්. ඒතර ආණ්ඩුව පෙන්눔 කරන්නේ ඒක. ඒක ටිකක් ඒක වෘත්ති සමිතියක සාකච්ඡා කරලා ඒක යම්කිසි වෙනස්කම් කරන්න වෘත්ති සමිතිය කැමති නම් ජනතාව කැමති නම් අපිට ඒක සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් ඒකට මුවාවලා කරන්න හදන්නේ මොකද්ද? පැය 8 වැඩ දිනය කියන නීතිය අවලංගු කිරීම. ඒ නිසා පැහැදිලිව අපි දකින දේ තමයි මේකෙන් අවුරුදු 100 ගාණක් තිස්සේ ජනතාව භුක්ති විඳින අයිතිවාසිකමක් නැති වෙනවා. ඒ වගේම මේකෙන් පැහැදිලිව මත ලොකු ඉල්ලීමක් තමයි මේ ශ්‍රමයේ හිඟයි කියන ශ්‍රමයේ හිඟතාවයක් නැහැ. හිඟන වැටුප් වලට ජනතාව වැඩ කරන්නේ නැහැ. ඒක ඇත්ත කතාව. ශ්‍රමයේ හිඟතාවයක් නැහැ. ඒ නිසා දැන් බංග්ලාදේශයෙන් නේපාලයෙන් ශ්‍රමිකයෝ කියන කතා කරන්නේ ඇයි? හරියට පඩි ගෙවන්න නැති නිසා ලංකාවේ. නැත්නම් මෙහි ඉන්න අය ඔක්කොම රස හම්බලා ගෙවල් වලට නිකන් ඉන්නව නෙමෙයි. දෙක තමයි අනිවාර්යයෙන්ම කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා. දැනට ආණ්ඩුව යෝජනා කරලා තියෙනවා ළමා ශ්‍රමය සම්බන්ධයෙන් අවුරුදු 18ට දොරවන් සේවයේ දීම දැන් තහනම්. ඒක 18ට අඩු එක අවුරුදු 14ට සහ 16ට ගේන්න. මුලින් තිබිච්ච 14ට දැන් වෘත්තීය සමිතිය මේක අරගල කරලා දැන් මේක 16වත් තියාගන්න පුළුවන්ද කියලා සාකච්ඡා කරමින් ඉන්නේ. දැන් මේ නවෝත්පාදන ආර්ථිකයේ තරුණයන්ට අරවමව දෙනවා ඔක්කොම කතා කරන ගමන් ළමයින් අවුරුදු 14ක් කියන්නේ 9 වසරේ දරුවෙක්. ඒගොල්ලන් සේවය දීම තමයි මේ පනත සංශෝධනය කරම හරහා කියන්නේ අමු ශ්‍රම කොල්ලයට අදාළ කරන එකක් තමයි මේ පනත සංශෝධනය හරහා වෙන්න දෙදී. අපි ඊළඟට යමු ඊළඟ පනත ඊළඟට තමයි රේගු ආඥා පනත. දැන් මේ රේගු ආඥා පනතට තමයි මේ විශාල වශයෙන්ම ආණ්ඩුව මේ පරණයි කියලා මංගල සමීර ඇමතිවරයා කිව්වේ. දැන් රේගු ආඥා පනත ගත්තොත්
මුල්ම ආඥා පනත 1869 තමයි සම්මත කරලා තිබෙන්නේ. නමුත් ඔබ දන්නවා මේ පනත 1869න් පස්සේ 1969 දී 1973 දී සහ 1978 ඔය කියන විවෘතාර්ථකය ආවට පස්සේ මේ මුල් රේගු ආඥා පනතේ වගන්ති 167න් 128ක් අලුතෙන්ම ලියලා සම්මත කරලා තියෙනවා. පරණ පනතම තමයි. පරණ එකම තමයි. හැබැයි සම්පූර්ණ අලුත් එන්ජින් එකක් 1978 තියෙනවා. මොකද මම මේක කියන්නේ මේ දැන් මේ ආණ්ඩුව පාවිච්චි කරන මේක රවි කරුණානායක කියපු දේම තමයි මේ මන්ත්‍රයම තමයි අද බංගලසමර මහත්තයත් කියන්නේ. මේ පරණ පනතක් යල්පැන ගිය පනතක් ඒක තමයි වෙනස් කරන්නේ. යල්පැන ගිය වෙනස් කරන අපි කවුරුත් කැමතියි. ඒකට මුවාවලා කරන්න හදන්නේ මොකක්ද මේ ලෝකයේ භාණ්ඩ වෙළඳාමේදී බහුජාතික සමාගම් වලට අපේ රට මත භාණ්ඩ කිසිම අපිට අපේ නිෂ්පාදන වට්ටමින් ඒගොල්ලන්ගේව මෙහෙට එවීමේ අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම පරීක්ෂාවෙන් තොරව භාණ්ඩ ඉක්මනට එවලා ඉක්මනට විකුණ ගැනීමේ මුණාවකුත් තිබෙනවා. ඉතින් එහෙම ගත්තොත් එimhe දැනටත් රේගුව විද්‍යුතනය කරලා තිබෙනවා. තාක්ෂණයට ගෙනහිලා තියෙනවා. ඒ සමහර සංශෝධක තාමාණ්ඩු අනුමත කළත් නැහැ යාපුවා රේගු දෙපාර්තමේන්තුවේ. ඒ විතරක් නෙමෙයි. මම සමාගම නම් කියන්නේ. මෙතන සමාගම් 47ක් තිබෙනවා. නම් කියන්න අවශ්‍යතාවයක් නැහැ. මේ සමාගම් 47 ලංකාවේ ප්‍රධාන සමාගම්. මේ සමාගම් 47 අවුරුදු ගාණක් තිස්සේ අවුරුදු දශක ගණනාවක් තිස්සේ ඒගොල්ලන්ගේ ආනයන අපනයන කටයුතු වල තිබෙන නීත්‍යානුකූලභාවය නිසා වංචනික කටයුතු නොකරපු නිසා මේ මහා පරිමාණ සමාගම් 47 එකදු කන්ටේනරයක් එකදු පාර්සලයක් කිසිදු පරීක්ෂාවකින් තොරව තමයි දැනුත් රේගුව නිදහස් කරන්නේ. ඒ නිසා නීත්‍යානුකූලව හරියට කටයුතු කළ තිබෙන සමාගම් වලට දැනටත් නීත්‍යානුකූලවම රේගුව පනතින් කිසිම බඩුවක් චෙක් කරන්නතෝ මේ මහා පරිමාණ සමාගම් ලංකාවේ 47කට සේවය දේවා දීලා තියෙනවා. රේගුවෙන් මොකද කරන්නේ? රේගුවෙන් කරන්නේ රට වටේ ආරක්ෂක වටක් තියෙනවා. රටට අවශ්‍ය කරන භාණ්ඩද නැති භාණ්ඩද කියලා බලන්න අවශ්‍යතාවය තිබෙනවා. වැදගත්ම දේ තමයි නීත්‍යානුකූල වෙළඳාමට උදව් කරන්න පුළුවන් රේගුවට පමණයි. අද ආණ්ඩුව උත්සාහයෙන් ඉන්නවා මේ පනත සංශෝධනය කරලා ඕන කුඩු ගොඩක් පරීක්ෂාවකින් තොරව මෙහෙට ගෙනත් දාන්න. ඒක තමයි බහුජාතික සමාගම් වල ප්‍රාදේශීය මේ ආසන්න අපේ දකුණු ආසියානු කලාපයේ තියෙන භාණ්ඩ නිෂ්පාදන කරන සමාගම් වල ඉල්ලීම. ඒත් ඇමතිට පගාව දුන්නම වෙළඳ ඇමතිවරයෙක්ට වෙන්න පුළුවන් නැත්නම් මුදල් අමාත්‍යාංශ කෙනෙක්ට වෙන්න පුළුවන් වෙන කෙනෙක්ට වෙන්න පුළුවන් පගාව දීලා හරි නැත්නම් වෙනත් ක්‍රම මාර්ගයෙන් හරි ඒ කුණුබඩු මෙහෙට එවන්න අවශ්‍ය කරන ඉඩ හදාගත්තට පස්සේ අපේ ආර්ථිකයත් දේශීය නිෂ්පාදනයත් බිඳ වැටෙනවා. ඒ වගේම තමයි අප දන්නවා දැන් මේ ආණ්ඩුවම තමයි කියන්නේ ලංකාව විශාල අන්තර්ජාතික මත්ද්‍රව්‍ය තිප්පොලක් කළා තියෙනවා. ඒතර පරීක්ෂණ කටයුතු අඩාල කරනවා කියන්නේ මොකක්ද? ඒ මහා පරිමාණ මත්ද්‍රව්‍ය වලට තෝතැන්නක් බවට පත්. අපි ඒ නිසා අපිට පැහැදිලි සැකයක් තියෙනවා මේ රේගු ආඥා පනත වෙනස් කරන්න කතා කරනාගේ ඒ කාර්මුණක්ද කියලා මේ මහා පරිමාණ කුඩු ජාවාරම් කරුවන්ට මේ උදව් කිරීම. දැන් මේ පනතට විරුද්ධව රේගු වෘත්තීය සමිති කටයුතු කරද්දී ආණ්ඩුව කරන්නේ අර වරාය ස්ට්‍රයික් කළාදී වරාය සේවකයන්ගේ පඩිඩඩි පෙන්නලා ඒක මේව කරනවා වගේ කයින්තෙල සංස්ථාවේ මේ ජනතා උද්ඝෝෂණවලදී ඒ සේවකයන්ගේ පඩිඩඩි පෙන්නලා ජනතා මතය බිඳ දමන්න හදනවා වගේ වෛද්‍යවරුන්ගේ උද්ඝෝෂණවලදී චැනල් ගාස්තු පෙන්නලා ඒක බිඳ වට්ටන්න හදනවා වගේ රේගු ආඥා පනත විරුද්ධ වෘත්තීය සමිති කතා කරද්දී ආණ්ඩුව රේගු නිලධාරීන් සම්බන්ධව ඉතාම වැරදි මතයක් හදනවා. මොකද්ද? රේගු නිලධාරීන් ගන්න තෑගි ප්‍රමාණය වැඩි සමහරවිට රජයට ලැබෙන ආදායමට වඩා. අපි ඉතා වකීමෙන් කියන ජනතා මිතුරු වශයෙන් ලෝකේ පුරාම හැම රේගුවකම වගේ රේගු නිලධාරීන්ට නීති විරෝධීව අත්අඩංගුවට ගත්තට පස්සේ තෑගි දෙනවා. රේගු නිලධාරීන්ට රස්සාව කරනවට තෑගි දෙන්නේ නැහැ. රේගු නිලධාරීන්ට දෙන්නේ නීති විරෝධී ජාවාරම් කරුවන්ගේව අත්අඩංගුවට ගත්තට පස්සේ තමයි ඒකේ වටිනාකමෙන් කොටසක් ලැබෙන්නේ. ඒ නිසා රජයට අහිමි වෙන ආදායමක් නෙමෙයි කියේ. රජයට ලැබෙන්න තියෙන ආදායමක් රේගු නිලධාරීන්ට දෙනව නෙමෙයි. මොකද ඔබ දන්නවා බස් එකේ අර ටිකට් පරීක්ෂකවරුන්ලා ටිකට් අල්ලනවා වගේ නෙමෙයි මේ මහා පරිමාණ ජාවාරම් අල්ලන්නේ. අපි හොඳින් දන්නවා සමහර රේගු නිලධාරීන් Tamanට ඔත්තු සපයන පුද්ගලයන් සිංගප්පූරුවේ ඉන්දියාවේ බොම්බායේ සල්ලිද නඩත්තු කරනවා. පඩිකවල නඩත්තු කරනවා. එහෙම තමයි තොරතුරු ගන්න. මොකද 60%ක තාගයක් ඒ ඔත්තු කරුවට යනවා. නැතුව කවුරුත් ඒක කරන්නේ. ඒ නිසා මේක රජයට අහිමි වෙන ආදායමක් නෙමෙයි. අනිත් එක තමයි එහෙම වටලීම් වලින් යම් කිසි දෙයක් හඳුනාගත්තට පස්සේ ඊට පස්සේ
අනිත් හැම ආයෝජකයකට ආනයනකරටම සිද්ධ වෙනවා නීත්‍යානුකූල මාර්ගයෙන් ගෙන්නන්න. වැටලීම් නැත්තම් සමහර ඒවා හඳුන ගන්නත් බෑ. ඒ නිසා රේගු ආඥා පනත කියන්නේ ලංකාවට තියෙන ආරක්ෂක වැටක්. ඒ ආරක්ෂක වැට බිඳීම තමයි අපි දකින්නේ මේ ලිබරල් කරණයට අවශ්‍ය වෙලා තිබෙන්නේ. අනිත් එක තමයි රේගුවෙන් තමයි නීත්‍යානුකූල වෙනදාම ශක්තිමත් කරන්නේ. මේක බින්දොත් වෙන්නේ නීත්‍යානුකූල වෙනදාම වෙනුවට අපිට අපේ නීති විරෝධී වෙනදාම ශක්තිමත් වෙයි. ඊළඟ කාරණයට අපි ගියොත් එහෙම දැන් මේක දාලා තියෙනවා අධ්‍යාපන ආඥා පනත වෙනස් කරනවා කියලා. 1930 තමයි. දැන් මොකද්ද මේ අධ්‍යාපන ආඥා පනත කියලා කියන්නේ? කල් මෙතන තිබෙනවා. අධ්‍යාපන ආඥා පනතෙන් තමයි ලංකාවේ පාසල් වල මුදල් වැය කිරීම තහනම් කළා තියෙන්නේ. ඒ පනත 1939 47 එක කියන වගන්තියෙන් මේක තහනම් කළා තියෙන්නේ. මුදල් වැය කිරීම. දෙක මොකද්ද? ඊට පස්සේ මේ පනත් කීපයක් තියෙනවා. ඒකෙන් තමයි ලංකාව තුළ පාසල් පවත්වාගෙන යාම රජයේ පමණක් වගකීමක් ලෙස නීති අනුකූල කරලා තියෙනවා. ඒවා ප්‍රගතිශීලී පනත් අපි කන්නංගර මැතිතුමාට ගරු කරමින් එතුමාගේ ප්‍රතිමාව ඉසුරු පායසලා හදාගෙන ඒ පනත අහෝසි කරනවා නම් ඊට අදාළ කරන අනුශාසනික වගන්ති වෙනස් කරනවා නම් කන්නංගර මහත්තයා ප්‍රතිමාව තන හදලා වැඩක් නැහැ. ඒත් නෙවිලි ප්‍රාන්තික ප්‍රතිමාව දෝරන් හරි. දැන් කන්නංගර මැතිතුමාගේ ප්‍රතිමාව තියාගෙන නෙවිලි ප්‍රාන්තික වැඩේ කරන්න හදන්නේ. මේ ආඥා පනත් වලින් තමයි මුදල් වැය කිරීම තහනම් කළා තියෙන්නේ. අද මුදල් වැය කරන්න අපි කවුරුත් දන්නවා ඉස්කෝලවල. හැබැයි ඒක තහනම්නේ. ඒක තහනම් වෙලා තියෙන ඔය පනතේ. දෙක වෙනස් කරාට පස්සේ මොකද වෙන්නේ? දැන් හොරෙන් එකතු කරන එක ප්‍රසිද්ධිය එකතු කරනවා. දෙක මොකක්ද? ලංකාවේ පෞද්ගලික පාසල් ආරම්භ කිරීම නීති විරෝධී අපේ රටේ නීතියට අනුව. අද ඒ නිසා ඔබ දන්නවා හැම පෞද්ගලික පාසලක්ම තියෙන්නේ සමාගම් විදියට. ලෝකෙ කිසිදු රටක් දියුණු වෙච්ච කිසිදු රටක් දියුණු වෙනවා වගේ පේන කිසි රටක් පෞද්ගලික අධ්‍යාපනයෙන් දියුණු වෙලා නැහැ. අපිට ඒක වෙනම වාද කරන්න පුළුවන්. අද ලෝකේ ඉස්සරහට ගිහින් හැම රටක්ම යුරෝපේ ගත්තොත් ඇමරිකා එක්සත් ජනපදය හැරුණාම යුරෝපේ ගත්තොත් 100ට වැඩිම රටවල් ප්‍රමාණයක අදත් තියෙන නොමිලේ අධ්‍යාපනය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා නොමිලේ අධ්‍යාපනය තියෙනවා. ආණ්ඩුවෙන් අධ්‍යාපනය ලබා දෙයි. දැන් ඒක තමයි දෙවෙනියට මේ පනතෙන් අහෝසි කරන්න හදන දේ මොකද්ද? පාසල් පවත්වාගෙන යාම ආණ්ඩුව වගකීම අයින් කරාට පස්සේ ඕන කෙනෙක්ට ඕන කඩයක් දාන්න පුළුවන්. අද මේක වෙලා තියෙනවා. මම අභියෝග කරලා කියනවා අහනවා ලංකාවේ ජාත්‍යන්තර පාසල් වල අපි අභියෝග කරනවා ජාත්‍යන්තර පාසල් 300 ගණනක් තියෙනවා කියලා කියනවා. ඒ වයින් දරුවන්ට දෙමාපියන්ට නෙමෙයි. ඒ දරුවෝ සහ දෙමාපියන්ට දරුවෝ දාන්නේ රජයේ හොඳ පාසල් නැති නිසා. සමහර වැරදි ආකල්ප නිසා. ඔය දෙකම තියෙනවා. නමුත් අභියෝග කළා කියනවා ජාත්‍යන්තර පාසල් වල ගුරුවරුන්ගේ වැටුප් විස්තරයක් රටට ලබා දෙන්න. අපි අභියෝග කරනවා හැම පාසලකට පුළුවන් නම් ඉදිරිපත් කරන්න කියලා. ලොකු දැන්වීම් දානවනේ. දැන්වීමත් එක්ක ගුරුවරුන්ගේ වැටුප් දාන්න. තමන්ගේ කාර්ය මණ්ඩලයේ තමන්ගේ ගුරු මණ්ඩලයේ කොච්චර උපාධිධාරීන් ඉන්නවද කියලා දාන්න. මම අභියෝග කරනවා මොනරාගල තියෙන දුප්පත් ඉස්කෝලේ ඉන්න උපාධිධාරීන් සංඛ්‍යාවත් කොළඹ 7 තියෙන ජාත්‍යන්තර පාසලක නැහැ. මොනරාගල හරි කිලිනොච්චි හරි තියෙන දුප්පත්ම රජයේ පාසලේ ඉන්න උපාධිධාරී ගුරුවරු සංඛ්‍යාව කොළඹ තියෙන ලොකු ජාත්‍යන්තර පාසල්වල නැහැ. අපි පාර්ලිමේන්තු පරිශ්‍රයක් කළා ඒක තොරතුරුත් එක මම මේ කියන්නේ. ඒ නිසා ඒව තමයි මේ පනතෙන් ගලවන්නේ. අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැලුවට පස්සේ අධ්‍යාපනයේ ප්‍රමිතිය හැදෙන්නේ බිල්ඩින් වලින් විතරක් නෙමෙයි. අධ්‍යාපනයේ ප්‍රමිතිය හැදෙන්නේ ගුරුවරුන්ගේ. හොඳ ගුරුවරු ගන්නන් නැත්නම් ප්‍රමිතිය එන්නේ නැහැ. ඒව තමයි මේ පනතෙන් ආරක්ෂා කරලා තියෙන්නේ. ඒව තමයි මේ පනතෙන් ආරක්ෂා කරලා තියෙන්නේ. ඒව තමයි අද මංගල සමය ඇමතිවරයා ගලවන්නේ. ඒ නිසා ඊටාම පැහැදිලි මේ පනත් සංශෝධනයෙන් ගලවන්න හදන ප්‍රධාන වගන්ති තුන ඕකයි. මුදල් වැය කිරීමට තිබෙන බාධා වයින් කරනවා. ආණ්ඩුවට පමණක් පාසල් පවත්වාගෙන යාමේ තියෙන බලතල ඉවත් කරනවා. ඊළඟට ආණ්ඩුවේ පමණක් වගකීම කියන එකත් අයින් කරනවා. ආණ්ඩුවේ වගකීම අයින් වුණාට පස්සේ ආණ්ඩුවට කියන්න පුළුවන් ඔය සමහර රටවල් වගේ පුළුවන් නම් උගන්න ගන්න. ඊළඟට අවසාන කරුණට මම එන්නම් පනත් රාශියක් තියෙන නිසා ඒක තමයි ඉඩම් සම්බන්ධව පනත් දෙකක් වෙනස් කරන්න යන එකක් කුඹුරු පනත 1958 අංක 1 දරන කුඹුරු පනත අනිත් එක තමයි රජයේ ඉඩම් ආඥා පනත. දැන් අද ආණ්ඩුව කතා කරොත් දිගටම කියන දෙයක් තමයි මේ ආයෝජකයන් නැති ඉඩම් ප්‍රශ්න නිසා. ඔබතුමාලා හොයලා බලන්න ලංකාවේ ආයෝජන කලාපවල
කොතරම් ඉඩම් ප්‍රමාණයක් නිකන් තියෙනවා. මීරිගම තියෙනවා, නිකවරටියේ තියෙනවා, ගිරිඋල්ලේ තියෙනවා. විශාල ආයෝජන කලාප කියලා වෙන් කළ තාප්ප ගහලා තියෙනවා. සමහර ආයෝජන කලාපවල අලි ඉන්න කැලෑ හැදිලා තියෙනවා. දැනටත් අක්කර 10 ගණන් ඒවා වෙන් කරගෙන තාප්ප ගහගෙන මුරකරුව දාගෙන ඉන්න ආපු ආයෝජකයෙක් නැහැ. මම ඔබට කිව්වා ආයෝජක එන්නේ නැහැ කියලා. නිසා මේ ලංකාවට ආයෝජක වෙන වෙන්නේ අපේ ඉඩම් ප්‍රශ්න නිසා කියන්නේ. බොරු කතා කියන මිනිසුන්ට දාන මතය තමයි මේ ෆැක්ටරි ගහන ඉඩම් නැහැ. එහෙම නෙමෙයි ඇත්ත කතාව. මේ ඉඩම් ආඥා පනත වෙනස් කරන්නේ මොකටද? ඔබ දන්නවා ලෝකේ හැම රටක්ම පිළිගන්න මතය ප්‍රතිපත්තියක් තමයි රටේ ඉඩම් රටේ මිනිසුන්ට කියන්නේ. රටේ ඉඩම් රටේ මිනිසුන්ට කියන්නේ. අද ආණ්ඩුවට මොකද ඕන වෙලා තියෙන්නේ? අද ආණ්ඩුවට ඕන වෙලා තිබෙනවා විදේශික සමාගම් වලට විදේශිකයන්ට රජයේ ඉඩම් සහ පුද්ගලික ඉඩම් සින්නක් කරව ගන්න නීති හදලා දෙන්න. අපේ රටේ දැනටත් රජයේ ඉඩම් 1928 ඉඩම් කොමිසමක් තිබුණා. ඊට පස්සේ ආපු 1930 ගණන් වල ආපු ඉඩම් ආඥා පනත් ඊට පස්සේ ආපු සෑම පනතකින්ම මේ රජයේ ඉඩම් විදේශිකයන්ට පැවරීම සින්නක් කරව පැවරීම සීමා කළා තිබෙනවා. සමාගමකට පවර ගැනීම සීමා කළා තිබෙනවා. හරි සමාගමකට ගන්නව නම් ඒකේ ශ්‍රී ලාංකික අධ්‍යක්ෂකවරයෙක් සිටියු කියලා නීතියක් තිබෙනවා. ඒ වගේම තවත් ඉඩම් ගනිද්දි සින්නක් ඉඩම් ගන්න විදේශිකයන්ට ගත්තොත් එහෙම ඒවට සීමාවන් දාලා තියෙනවා දැනට. දැනට ගත්තොත් 100% ඉඩම් විදේශිකයන් ඉඩම් පිළිබඳ බද්දක් තියෙනවා. මිලදී ගන්නව නම් පුද්ගලික ඉඩම් වුණා සින්නක් කර බදු ගන්නව නම් ඒ බද්ද 104ට අඩු වෙනවා. ඒ නිසා ලංකාව පමණක් නෙමෙයි අපි කැනඩාව වගේ දියුණු රටක් ගත්තොත් කැනඩාව ඉතාම ජනශූන්‍ය රටක්. ඉතාම ජනශූන්‍ය රටක් ලෝකෙ දෙවෙනිට විශාලම රට මිලියන 40 ජනගහනය. හැබැයි කැනඩාවවත් ඉඩම් සින්නක් කරව විදේශික සමාගම් වලට දෙන්නේ නැහැ. විදේශික පුද්ගලයන්ට දෙන්නේ නැහැ. ඉන්දියා අපි වගේ අතිවිශාල රටක්. ඉන්දියාවේ ඉඩම් බලතල තියෙන ඇත්තටම ප්‍රාන්තවලට. නමුත් ප්‍රාන්තකින් තීන්දුවක් ගත්තොත් ඉන්දියාවේ ඉඩමක් විදේශිකයෙක්ට විකුණන්න විදේශී සමාගමකට විකුණන රජයේ ඉඩමක් මධ්‍යමාන්ට පුළුවන් නතර කරන්න. එහෙම තියෙද්දි මේ හුඬුවක් වගේ තියෙන මේ පුංචි රටේ ලෝකේ අධික ජනගහනත්වයක් තියෙන මේ රටේ මේ ඉතුරු වෙ තිබෙන රජයේ සහ පුද්ගලික ඉඩම් මහා පරිමාණ විදේශීය සමාගම් වලට සහ ධනවත් විදේශිකයන්ට සින්නක් කරව ගන්න දීමෙන් මොකද්ද වෙන්නේ? ඒවා ඔවුන් ඇවිල්ලා ගන්නෙ නෑ. ඔවුන් ගන්න යම්කිසි දේශපාලන හයකුත් එක්ක ඊටාම තිරණාත්මක තැන්වල තිබෙන රජයට සහ ජනතාවට වැදගත් වෙන ඉඩකඩම් විශාල වශයෙන් නැති වෙන්න පුළුවන්කම තිබෙනවා. දැනට සාමාන්‍ය මේ පුවත්පත් වාර්තා කරපු දෙයක් මම කියන්නේ 2015 වෙන විටත් ලංකාවේ ඉඩම් අක්කර 10000කට වැඩි ප්‍රමාණයක් විදේශිකයන් සින්නක් කරවත් අයිති කරන් තිබෙනවා. නමුත් දැන් විශාල අනතුර තිබෙන්නේ මේ ආඥාපනත් වෙනස් කිරීම හරහා මොකද්ද වෙන්නේ? කරන්න හදන්නේ විදේශික සමාගම් වලට ඉතා පුළුල් වශයෙන් රටේ ඉඩම් අත්පත් කර ගැනීමට ඉඩ ලබා දී. ඒ නිසා ඒ වෙනුවෙන් රජයේ ඉඩම් ආඥාපනත වෙනස් කරන්න ආණ්ඩුව කටයුතු කරගෙන යනවා. ඔබ දන්නවා දැන් ශැංග්‍රීලායකට ඉඩම වික්කා රාජපක්ෂයෝගේ. නීති විරෝධී. කැබිනට් මණ්ඩලයෙන් තමයි ශැංග්‍රීලායකට ඉඩම විරුද්ධ සින්නක් කරනවා. රජයේ ඉඩමක් පනතට අනුව සින්නක් කරන්න බෑ. ඒක රාජපක්ෂලා කැබිනට් මණ්ඩලයේ කරා. අද මංගල සමයේලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයලා රනිල් වික්‍රමසිංහ මහත්තයලා මොකද කරන්න දන්නේ? නීතියම කඩලා නීතියම වෙනස් කරලා ඕන ඉඩමක් මෙහෙ ගන්න කියන ඉඩ හදන්න යනවා. ඒ වගේම තමයි කුඹුරු පනත. කුඹුරු පනතෙන් කරුණු දෙකක් ඉටු වෙලා තිබෙනවා. එකක් තමයි කුඹුරු සඳහා කුඹුරු වී වගාව සඳහා වෙන් කරපු ඉඩම් වී වගාවට පමණක් ප්‍රමුඛතාව වෙන විදිහට ආරක්ෂණයක් දාලා තිබෙනවා. මොකද ඒක අපේ ප්‍රධාන ආහාරය අපි දැක්ක දැනුත් මේ දවස්වල භුක්ති විඳිනවා. ලංකාවේ නියඟ ඇවිල්ලා සහ ලංකාවේ විවිධ හේතු නිසා වී වගාව අඩු වුණාට පස්සේ අපිට හාල් පිටින් ගේන්න වෙනවා. දැන් ඔබ අපි ජනතාව හාල් ගන්න කීයද? 100ට 115ට. හාල් කිලෝක 250ක් වුණත් මොකද වෙන්නේ? හාල් කිලෝක 250ක් වුණත් අපේ මිනිස්සු පාන් කන්නේ නැහැ. ඒ නිසා රටක ජාතික ආහාරයේ ප්‍රධාන ආහාරය කියන්නේ ඒක තෝරා ගැනීමක් නෑ. ඒකට. අපේ මිනිස්සු මඤ්ඤොක කන්නේ නැහැ. ඒක බඩගින්නට එක දවසක් දෙකක් අයි නමුත් දිගට මඤ්ඤොක කන්නේ නැහැ. 3G වල වගේ. අපි කියන්නේ ආ මිනිස්සු වගේ ආත්තාපල් තම්බල කන්නේ යන්නේ නැහැ ස්ථිරව. හාල් කොච්චර කන උනත් හාල් කනවා. අපි හාල් තමයි කන්නේ. ඒ නිසා රටක ප්‍රධාන ආහාරය සුරක්ෂිත කර ගැනීම සඳහා වෙච්ච ඉඩම් ප්‍රමාණය නිශ්චිත කර ගැනීම අරමුණෙන් තමයි මේ ප්‍රගතිශීලී පනත් 1950 ගණන් වල හැදුවේ.
අද අපි දන්නවා නීති විරෝධී සහ නීත්‍යානුකූල විවිධ ක්‍රම වලට ඉඩම් කුඹුරු ඉඩම් විශාල වශයෙන් වගා කිරීම අඩු කරලා තිබෙනවා. දැනුත් නීත්‍යානුකූල බාධාවක් නෑ. යම්කිසි සංවර්ධන ව්‍යාපෘතියකට අත්‍යවශ්‍ය නම් තෝරා බේරාගෙන ඒ කුඹුරු සඳහා අත්‍යවශ්‍ය නොවනවා කියලා හඳුනාගෙන පවර ගන්න බාධාවක් නෑ. දැනුත් දැන් සංවර්ධන ව්‍යාපෘතියට කොච්චර ඉඩම් පවර ගන්නවද? කුඹුරු පවර ගන්නවද? ඒ වගේම යම්කිසි නිශ්චිත වගාවක් දැන් ඉස්සර වතුර තිබ්බ දැන් වතුර නැත්තම් ඒ ප්‍රදේශයේ අපි ගත්ත ඇඹිලි පිටිය කෙසෙල් වගාව විද්‍යානුකූල පරීක්ෂණයකින් අනුමත වුණාට පස්සේ එහෙම කරන්න පුළුවන් දැනුත් ඉඩක් තියෙනවා. හැබැයි මේ මොකද්ද කරන්නේ? මේ මොකද්ද කරන්න යන්නේ? සම්පූර්ණයෙන්ම කුඹුරු සඳහා වෙන් කරලා තිබෙන ඉඩම් ඕන දෙයකට යොදා ගැනීම සඳහා නීතිය වෙනස් කරනවා දැන්. ඒ වයින් වෙන්නේ මිනිසුත් කල්පනා කරා යනවා සමහර තැන්වල නාගරිකව තියෙන ඒවා මොකද ඒවයි කරාට පස්සේ. නමුත් අපි කියනේවත් තනින් තනට විශේෂිතව තෝරලා කටයුතු කරාට කමක් නැහැ. හැබැයි සමස්තයක් වශයෙන් වීවගාව සඳහා වෙන් කරලා තිබෙන ඉඩම් ඒව ඕන දෙයක් කරන්න වෙන් කරොත් වෙන්නේ අනිවාර්යයෙන්ම අපේ ජාතික ආරක්ෂා ජාතික ආර්ථිකයටත් වදිනවා. අපේ ආහාර සෛරීත්වය බිඳ වැටෙනවා. අනිත් එක තමයි කුඹුරු පනතෙන් තමයි අඳගොවීන්ගේ අයිතිය තිබෙන්නේ. අපේ රටේ දැනටත් 25%කට වැඩි ඉන්නේ අඳගොවීන්. අඳගොවි අයිතිය තිබෙන්නේ ඒකෙන්. ඔබ දන්නවා අඳගොවි අයිතිය වෙනස් කරන්න 2000 ස්පී දිසානායක ඇමතිවරයාත් පනතක් ගෙනාවා. මොකද ඒක ලෝක බැංකුවේ යෝජනාවක්. ලෝක බැංකුවේ ඉල්ලීමක් 1980 ඉඳන් තියෙනවා වීවගාව දුර්මුඛ කරන්න. වීවගාවට දීලා තියෙන ඉඩම් වැඩි. අද අපිට පේනවා ඒ වීවගාවට ඉඩම් නැති නිසා අඩුවම ගා කරාට පස්සේ අපි 115ට හාල් කන්න වෙලා තිබෙනවා. ඒ නිසා මම මේ කියන පනත් ප්‍රමාණය තමයි ඔබේ අවධානයට යොමු කරන්න කල්පනා කළේ. ඒ කියන්නේ පැහැදිලිව ගත්තොත් එහෙම රේගු පනත ඊට පස්සේ සාපුහා කාර්යාල පනත රජයේ ඉඩම් ආඥා පනත ඊට පස්සේ කුඹුරු පනත අධ්‍යාපන ආඥා පනත. දැන් මෙන්න මේ කියන පනත් පැහැදිලිවම මේ පරණයි කියන එකට මුවා වෙලා ලිබරල් කරණයේ වෙළඳ මේ විදේශීය වෙළඳ ආක්‍රමණයට යටත් වීම අරමුණු කරගෙන වෙනස් කරන්න ආණ්ඩුව දරන උත්සාහය පරාජයට පත් කළ යුතුයි. ඒ සඳහා ඉදිරිපත් වෙන්න කියන එක අපි ඒ ක්ෂේත්‍රවලට අදාළ කරන සෑම සමාජ බලවේගයකින්ම ඉල්ලා සිටිනවා. අපි ගොවි ජනතාවගෙන් සහ කෘෂිකර්ම නිලධාරීන් ඉල්ලා සිටිනවා වහාම කෘෂි විද්‍යාඥයින් ඉල්ලා සිටිනවා මේ කුඹුරු පනත විනාශ කිරීමට හදන උත්සාහය පරාජයන්න ඔබ සංවිධානලා කටයුතු කරන්න කියලා. අධ්‍යාපන ආඥා පනත වෙනස් කරන්න දරන උත්සාහයට විරුද්ධව කටයුතු කරන්න කියලා ශිෂ්‍ය ව්‍යාපාරයෙන් ආචාර්යවරුන්ගෙන් දෙමව්පියන්ගෙන් අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම සාප්පුහා කාර්යාල සේවක පනතට අත තියලා පයාටේ වැඩ දිනේ විනාශ කරන්න දරන උත්සාහය පරාජයටපත් කරන්න ඉස්සරහට එන්න කියලා අපි වෘත්තීය සමිති වලින් ඉල්ලා සිටිනවා. ඒ වගේම රේගු පනත ගත්තොත් ඒක ජාතික ආරක්ෂාවටත් අදාළ දෙයක්. නිසා ඒකට විරුද්ධව නැගී සිටින්න කියලා මෙලට සියලුම ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. ඒ වගේ මේ ආණ්ඩුවේ මේ ඉතාමත්ම වැරදි අමනෝඥ තීන්දුව වෙනස් කිරීම සඳහා ජනතාව මෙතුන දෙන අපිට කළ හැකි අපි උපරමැදිහත් වීම අපි ස්ථිරවම පරාජයටපත් කරනවා. අපි පාරේ පරද්දනවා. පාර්ලිමේන්තුවේ අපි දන්නවා මේකට ඡන්ද ලබා දෙන ගොඩක් අය ඉඳී. නමුත් අපි මේක පාරේ පරද්දනවා. ඒ නිසා මේ දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි. නිසා අපි අපේ ආණ්ඩුවට අපි බල කර ගියා සිටිනවා. යල්පන ගිය පනක් තිබෙනවා නම් ඒවා හිස්සේ තබා ගැනීම ඔබේ වැරද්ද. නමුත් ඒවා වෙනස් කරන්න සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් ලිබරල් කරණේ ලංකාව ආර්ථිකය පිළිදීමේ උමනාවට මේ වෙන කරන්න හදන වෙනස් කර රටට අවාසී රටට පාඩුයි. එය වළක්වන්න ඉස්සරහට එන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අනුව හුඟක් වෙලාවට කියන්නේ මේ වෘත්තීය සමිති සටන් වෘත්තීය සමිති ව්‍යාපාරික මාර්ග නිසා ආයන දුර ලංකාවට එනවා අඩුයි කියලා. මේ ප්‍රවතාවත් එක්ක පුරාණිකී කර්මතාව ඔය තත්ත්වය තුළ නැවත දයාගමේ මහතරජ සමාගමකට බාර දෙන්න උදුනා. ඊටාම පැහැදිලිව කියන්න තියෙන කාරණේ තමයි අපි ආණ්ඩුවට අභියෝග කළා කියනවා එහෙම අපිට පෙන්වන්න කියලා. ලංකාවට එන්න ආපු පිළිගත් ආයෝජකයෙක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නිසා හැරලා ගියා. මේක සම්පූර්ණ අර ප්‍රීඩේටර් සෝඩනයක් කරන්න බෑ. සල්ලි තිබිච්ච ඵලයට සේවකයාගේ සූරගෙන කාලා මරාගෙන කන්න නීතියක් අපේ රට කරන ලෝකෙ කොහෙත් ඇත්තෙත් නැහැ. සමහරට සාසිලන්තය වගේ තැනක මම දන්නේ නැහැ. දැන් මම උදාහරණයක් කියන්නම්. ලංකාව අත්සන් කළා තියෙන 1987 කම්කරුවන්ට සංවිධානය වීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය. තාම නීති හදලා නැහැ. 1998 සාමූහික කේවල් කිරීමේ බලය ලබා දීමේ ජාත්‍යන්තර සම්මුතියට එක්සත් ජාතික සම්මුතියට අසංගත වෙන ලංකාව තාම නීති හදලා නැහැ. එතකොට
මේවා ජාත්‍යන්තර පිළිගත් දේවල්. දැන් මේගොල්ලෝ කියන්නේ මේ ජාත්‍යන්තරයක් ඉන්නවා කියලානේ. හැබැයි ජනතා අයිතිවාසිකම් සම්බන්ධ කාරණාවලදී ඒකට නීති හදන්නේ නැහැ. ඒ නිසා ලෝකයේ වෘත්තීය සමිතිය අයිතිවාසිකම් පිළිගන්න තමයි සමාගම් වැඩ කරන්න ඕන. ඒ නිසා එසේ මංකොල්ලකාරී ලෙස එන සමාගම් වලට අවස්ථාව දිය යුතු නැහැ. එහෙමවත් අවිල නැහැ අපි කියන්නේ ඒක. මට විලක්කම් වට ගන්න වෙලා නැහැ. ඒක අපි කියන්නේ කැමති සෙවණගල සහ පැල්වත්. ඔබ දන්නවා ඔය දෙකම එකක් හරිජවදර මහතාට තිබුණා අනිත් එක දයාගමගේ මහතාට තිබුණා. તો දයාගමගේ මහතාට වික්කා මගේ දැනීම හැටියට ඒ වෙලාවේ ඒකේ ස්ථාවර තැන්පත් වල තිබුණා කෝටි 50කට ආසන්න මුදලක්. දයාගමගේ මහතාට බාර දෙද්දි. දයාගමගේ මහතාගෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 50ක් මගෙන් පවර ගන්නකොට ඒ කෝටි 50 තිබුණේ නැහැ. මම දන්නේ වෙන දේපල එකතු කරලා තිබුණාද කියලා. මහින්ද රාජපක්ෂ මහතා දයාගමගේ මහතාට විකුණපු එක පවරගත්තේ දේශපාලන දේශයකින් වෙන්න පුළුවන්. නමුත් ඒක දයාගමගේට විකිණීම වැරදි. අදත් ඒක ලාභ ලබන සමාගම්. දැනුත් ලාභ ලබනවා මගේ දැනීම හැටියට. මොකද අපි ඊයේ මුණ ගැහුණා ඒ උග්ගොවි සටනේ ඉන සහෝදරවරුන් අපේ ඉලිසමනට ආපු වෙලාව වුන් ඉතා පැහැදිලිව කිව්වා. ඔබ දන්නා උක් ටොන් එකකින් සේවය ගොවියට දෙන්නේ රුපියල් 5000යි. හැම සීනි සමාගමක්ම මතක තියාගන්න සීනි කියන බෝඩ් එක තිබ්බට ඒව අරක්කු සමාගම්. ඒ ප්‍රධාන නිෂ්පාදනයේ අරක්කු ස්පිරිට්. දැන් උක් ටොන් එකකින් ගොවියට දෙන්නේ රුපියල් 5000යි. උක් ටොන් එකකින් සීනි කිලෝ හදනවා 850ක්. ඒක මොලාෂස් වලට යනවා තව විශාල ප්‍රමාණයක්. ඒ මොලාෂස් කියන්නේ ස්පිරිට්. මට ඔය ගාන හදලා අපි පෙන්වන්න පුළුවන්. සාමාන්‍ය උක් ටොන් එකකින් කම්පැනි හොයන රුපියල් 40000ක් විතර. මට ඒකයි කියන්න ඕන කමති. මම අර කිව්ව ඉලක්කම් අමතරව ගත්තා. ඒ නිසා මේවා අධික ලාභ ලබනවා සීනි වලින් වෙන්න පුළුවන් වෙනත් දේවල්. ඉතින් මොකටද දයාගමකට දෙන්නේ? අනික ආණ්ඩුව ඇමතිවරයෙක්ට රජයත් එක්ක බිස්නස් කරන්න පුළුවන්. දයාගමගේ පරම්පරාවේ දේපලක් නෙමෙයි ඒක. අපි කියන්නේ දයාගමකට නෙමෙයි කාටවත් දෙන්න එපා. රාජපක්ෂ මහතා දේශපාලන දේශයක පවරගත්ත වෙන්න පුළුවන්. නමුත් ඒක ගත්තේ රජයට. ගත්තේ රජයේ ආණ්ඩුවට. ඒ නිසා අපි කියන්නේ ඒක විකිණීමට ජනතාවන්ට විරුද්ධයි. ඒ වගේම මේ ආණ්ඩුව මේ අයවැය අපි ඊයේත් කිව්වා මේ අයවැය ලේඛනය මේක රටට ඉදිරිපත් කරපු එක. ජනමාධ්‍ය ඉදිරිපත් කරපු ලේඛනය තමයි මංගල සමීර මහත්තයව දාලා තියෙන්නේ. කරන අයවැය ලේඛනය වෙන එකක්. දැන් ඊයේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක්ම කියනවා මේක විකුණනවට විරුද්ධයි කියලා. දැන් අයවැය යද්දි ඒ කියන්නේ අයවැය ලේඛනය ඇතුළට දාලා නැහැ ආණ්ඩුව විකුණන්න බලාපොරොත්තු වෙන බඩු ලයිස්තුව. දැන් සෙවණගල විකුණන්න යනවා. ස්ථිර සාරවම හිල්ටන් සමාගමේ හිල්ටන් හෝටලේ තියෙන 50%කට ආසන්න කොටස් විකුණනවා. ඒක අයවැය ලේඛනේ නෑ මංගල සමීර මහත්තයා. හයට් කියන හෝටලේ රජයට අයිති රක්ෂණ සංස්ථාවට අයිති ඒක විකුණන්න යනවා ස්ථිරව. රක්ෂණ සංස්ථාවේ ප්‍රධානීන්ගේ විරෝධය නොසලකා විකුණන්න යනවා. ඒව දාලා නැහැ. මත්තල විකුණන්න හෝ බදු දෙන්න යනවා විකුණ දාලා නැහැ. ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ ආණ්ඩුව දාපු පොතකුයි දාපු අයවැය ලේඛනයකුයි කරන අයවැය හොරෙන් කරන ලේඛනයක වෙනම තියෙනවා. නමුත් ඔය මොන හොරකම් කරත් ඔය එළිය විකුණන්න වෙන්නේ. ඒ නිසා ජනතාවන්ට වශයෙන් අපි දකින දේ අනිවාර්යෙන් මේවා පරාජයටපත් කළ යුතුයි. මේවා ආරක්ෂා කරගත යුතුයි. මොකද ආණ්ඩුවට ආර්ථිකය හදන්න බැරිකම අපි රටේ ඉතිරුයි තිබෙන සොච්චන් ජාතක සම්පත් ප්‍රමාණය කුඩු කොල්ලට විකුණන්න මේ තර්කයක් බාටපත් කරගන්න ඉඩ දිය යුතු නැහැ. ඔබතුමා කිව්වා මේ ආයෝජක එන්නේ නැහැ කියන එක. දැන් මේ අපි දකිනවා මේ ආණ්ඩුව බලයටපත් වෙන කලින් අපේ ආයෝජකයෝ කියනවා රැකීරක්ෂා ප්‍රමාණය වැඩි කරනවා රටේ දියුණු කරනවා කියලා තමයි කිව්වේ. හැබැයි දැන් අපි දකිනවා මේ මෝටර රථ කරවන ශාලාවක් හදනවා කියලා ලොකුවට කිව්වා. ඒගොල්ලෝ ආවෙත් නැහැ. දැන් ටයර් හදන්න හදපු එකක් නැතිලා තින්නේ. ඇයි මොන හේතුවක්ද මේ ඔබතුමා දකින්න ඉදිරියේ මේ ලංකාවට ආයෝජකෙන් එන්නේ නැත්තේ? ඇත්තටම ලංකාවට ආයෝජක එන්නේ නැත්තේ දැන් 2014 ලංකාවට අවිලා තියෙන ඩොලර් මිලියන 894යි. 2015 ඩොලර් මිලියන 970යි. 2016 ඩොලර් මිලියන 636යි. ලංකාවට පමණක් නෙමෙයි මේක. ලංකාවේ ආණ්ඩුවේ ප්‍රධාන හේතුව තමයි ලංකාවේ BOI එක නම් පගාව ගන්න. ආපු ආයෝජක හැරලා යන්නේ ඒ නිසා. අපිට වගකීමෙන් කියන්න පුළුවන් ඒවා පවා තියෙනවා. තාම ප්‍රධාන පෙළේ කාර්මික නිෂ්පාදන සඳහා ආපු ආයෝජකයෝ හැරලා කියලා තියෙනවා BOI එකේ ලොකුම ලොක්කන්ගේ සිට විවිධ අයට ඉල්ලීම් කරපු නිසා. නමුත් එකම හේතුව එක නෙමෙයි. මම පාකිස්තාන උදාහරණයක් කියන්නම්. පාකිස්තානයේ
2014 මිලියන 1865යි 2015 එක 865ට අඩු වෙනවා. 2016 2761යි. පාකිස්තානයේ තියෙන විශාලත්වයත් එක්ක මේක නිකන් කැලණිගඟෙන් පොළෙල්ලක් ගියා වගේ ආයෝජනයක්. ආයෝජක එන්නේ නැහැ ඒකයි ඇත්ත. අපේ නෙමෙයි කාටවත් එන්නේ නැහැ. ඒ සල්ලි තියෙන රටවල් වල සල්ලි ඒවා ඒ යුරෝපය ඇතුළේම ඇමරිකාව ඇතුළේම කරකවන. ඊට අමතරව චීනට සහ හොංකොං වලට එනවා. දැන් මැලේසියාව මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ එක දේවාලයක් නේ. තුමා දවස් 3 වතාවක් මැලේසියාවට පැත්තට හැරිලා වඳිනවා. ඔය ඔක්කොම කළා මැලේසියාව අපිට වඩා ලොකු රටක් 2015 මැලේසියාවට ඇවිල්ලා තියෙන්නේ ඩොලර් බිලියන 11යි ආයෝජන. නිසා ආයෝජක එන්නේ නැත්තේ ලෝක ආර්ථික අර්බුදයක් තියෙනවා. අනික ඒගොල්ලන් දැන් ලෑස්ති නෑ මෙහෙ ටයර් ෆැක්ටරි දාලා ඒ වයින් ලාභ හදන්න මේ ඕන බැංකුවකට දාලා කොටස් එක කුණගෙන යන්න පුළුවන්. ඒ නිසා පොදු ප්‍රශ්නයක් සහ ලංකාවේ ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය කියන දෙකේම ප්‍රශ්නයක් විදිහට තමයි මේක තියෙන්නේ. ඒ නිසා තමයි අපි ජනතාවම වශයෙන් කියන්නේ ආයෝජකයෝ ගෙන්න ගන්න මහන්සි වෙන්න. හැබැයි ඒක ලංකාවේ ආර්ථිකයේ පළවෙනි දේ කරගන්න නැතුව දේශීය ආයෝජන වලට දේශීය නිෂ්පාදකයන්ට උදව් කරන්න දෙක පිටරට බලාගෙන බඩු හදන්න ගිහිල්ලා විකුණ ගන්න බැරුව නාස්ති කරගන්න නැතුව ලංකාවේ විශාල වෙළඳපොළක් තියෙනවා. ලංකාවේ අතිවිශාල වෙළඳපොළක් තියෙනවා. ඒ වෙළඳපොළට ගැලපෙන ගුණාත්මක තත්ත්වයෙන් යුතු බඩු හදන්න පටන් ගන්න. ඒක මම කියන්නේ පිටරට ඇමරිකන් සමාගමක් හරි ඇවිල්ලා කමක් නැහැ. අපිට ඕඩර් කරන මේ සපත්තු හදලා ලංකාවට ඇවිල්ලා. අපි කියන්නේ ඒක ලංකාවේම කරන්න ඕනේ කියලා. මොකද මේ ඩොමෙස්ටික් මාකට් එකේ ප්‍රශ්න විසඳන්න දැන් අපිට මේ අවස්ථාව ගන්න පුළුවන් අපි කොච්චර අරගෙන හිටියත් ආයෝජක එන්නේ නැති නිසා. ඒ නිසා ඒක තමයි ඇත්ත තත්ත්වය. ඊට අමතරව රනිල් වික්‍රමසිංහ මහතාට දුමු ඡන්ද ගුණ්ඩුවක් තියෙන ෆොක්ස්වැගන් නේ. ඉතින් රටේ ජනාධිපතිව ගෙනහිල්ලා මේ හැල්ලු කරන්නේ. රටේ ජනාධිපති එක්ක ගිහලා කුලියාපිටියට ෆොක්ස්වැගන් ෆැක්ටරියක් එනවා කියලා ජනාධිපතිලව මුල්ගල තියෙවති. එහෙම කරන්න පුළුවන් බොරුකාර ආණ්ඩුවක් නේ ආර්ථිකය සම්බන්ධ. රටේ රාජ්‍ය නායකයව ගෙනහිල්ලා ෆොක්ස්වැගන් ෆැක්ටරිය එනවා කියලා මුල්ගලක් තියෙව්වා. නෑ මං කියන්නේ ඒව ලෝකේ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ආණ්ඩුව ජනාධිපතිට ඒ විදිහේ ලනු දෙනවා නම් රටේ ජනතාව දෙන ලනු ගැන අපිට තේරුම් ගන්න පුළුවන්. ආණ්ඩුව කතා කරන්නේ විදේශ ආයෝජන තමයි දිගටම කතා කරන්නේ. ඒතකොට දැන් ඔබතුමා කියන්නේ විදේශ ආයෝජන නැති එක මේ ලංකාවට තරන්නේ මුළු ලෝකෙම බලපාලා තියෙන ප්‍රශ්නයක්. එතකොට විදේශ ආයෝජන කියන ඉදිරි ගමනක් තියෙද කියන විදිහට. නෑ ඒක තමයි අපි දිගටම කියන්නේ ආණ්ඩුව වැරදි ආර්ථික උපමාර්ගක යනවා. අර ඉබ්බාගේ මොකද්ද ගන්න වගේ බලාගෙන ඉන්නවා. ඉතින් ඒක වෙන්නේ නෑ. ඒක ඇත්තටම මේ ආණ්ඩුවේ පමණක් නෙමෙයි අපේ රටේ අවුරුදු 40ක් තිස්සේ මේ පක්ෂ දෙකම කරගහගෙන යන වැරදි ආර්ථික ප්‍රතිපත්තිය. ඒක හරියන්නේ නෑ. ඒ නිසා දැන් ආයෝජක ගැන කතා කරලා බදු ගහන. ඒක නේද අවසාන වෙලා තියෙන්නේ. ඒ නිසා අසාර්ථක ඒකට රටට ඉස්සරහට යන්න බෑ. ඒ වගේම අපි විශේෂයෙන්ම අවධානය කරන මේ අවස්ථාවේදීම දැන් ආණ්ඩුව මේ අවස්ථාවේදී බියර් බද්ද වැඩි කරලා තියෙනවා. මෙතන මේක රටේ ජනතාවගේ විශේෂ අවධානය ලක්ලා තිබෙන කාරණයක්. ඊටාම වකීමෙන් කියන්න කැමති එකක් ආණ්ඩුව පැණි බීම වලට බදු ගහන එක හොඳයි. කියන්නේ පැණි බීම සීමා කරන්න පුළුවන්. බදු ගහන එකේ වෙනම ප්‍රශ්න තිබ්බට පැණි බීම සීමා කරන එක හොඳයි. මොකද ඒවෙන් අපේ දරුවන්ගේ ස්ථූලතාවය, දියවැඩියාව විවිධ ප්‍රශ්න එනවා. හැබැයි පැණි බීම වලට බදු ගහන ආණ්ඩුව බියර් වලට බදු අඩු කරලා තිබෙනවා. දැන් බියර් හදන්නේ මොනවයි? සීනි දාන්නේ නැත්. බියර් වලට සීනි ගන්නවා. බියර් වලත් ඔය කියන පැණි බීම වල තියෙන ගන්න සීනි ಜಾති ගොඩක් තියෙනවා. ඒ නිසා බියර් දුවත් ඒක එහෙමම වෙනවා. අනිත් එක තමයි ඔබ දන්නවා බියර් මිල අඩුවීමෙන් අපේ රටේ දැන් කවුරු හරි අහන්න පුළුවන් බියර් බිව්වම මොකද වෙන්නේ කියලා. බියර් බිව්වම විශේෂම ගත්තට පස්සේ වෙන දේ තමයි බියර් කියන්නේ මේකේ ඊළඟ මත්ද්‍රව්‍ය මත්පැන් භාවිත කරන විශේෂයෙන්ම තරුණයට පාසල් දරුවන්. යම්කිසි වැඩිහිටියෙක් යම්කිසි තමන්ගේ අවබෝධය අනුව ජීවත් වෙන විදිහ ඕන එකක් නා හදන් තියෙනවා. ඒක නෙමෙයි අපි මේ කතා කරන්නේ. නමුත් බියර් මිල අඩු කරාට පස්සේ වෙන දේ තමයි දරුවන් පහසුවෙන්කට යොමු වෙන විතරක් නෙමෙයි ඒක අනිවාර්යයෙන්ම ඊළඟට වුණ ඊට වඩා හાર્ඩ් ලිකර් වලට වුණ යොමු කරනවා. ඊට වඩා සර බීම ಜಾති වලට වුණ යොමු කරනවා. මේක පුහුණු කිරීම වෙනවා. අද ඔබතුමාලා බලන්න ලංකාවේ ඕනම තැනක ඕනම පාරක අයිනකට ගිහිල්ලා නිකන් වෙලක් අයිනකට නැත්නම් පොඩි ගහක් ළඟ ඕන තැනක් අරන්ගෙන බලන්න අනිවාර්යෙන් හිස් බියර් ටින් එකක් තියෙනවා. මම ඔබතුමාලා ගම බිම යන ඕන තැනක ගිහිල්ලා බලන්න හිස් බියර් ටින් එකක් නැද්ද කියලා. අති විශාල පරිභෝජන බියර් වල සිද්ධ වෙනවා දැනට මිල වැඩිව තිබෙද්දි.
ඊළඟට රවි කරුණාන කැමැතිවරයා බියර් කොම්පැනිට විතරක් අති විශේෂ බදු සහනයක් දුන්න ගම් වතුරෙන් පස්සේ. ලංකාවේ කිසිදු නිෂ්පාදක දුන්නේ නැහැ. බියර් කොම්පැනිට දුන්නා. දැන් මංගල සමර මහත්තයා ඇවිල්ලා බියර් අඩු කළා තිබුණා. අපි ආණ්ඩුවට බරපතල ලෙස කියා සිටිනවා මේ බියර් අඩු කිරීමෙන් රටේ දරුවන් මත්ද්‍රව්‍ය වලට මත්පැන් වලට ගොදුරු වෙනවා. නැවත ආර්ථික වශයෙන් ගත්තොත් ඒක විශාල හානියක් වෙනවා. ඒ නිසා මේ බොනවද නැද්ද කියන වාදේ පටල ගන්න නැතුව බොන එක හොඳ නැද්ද කියන වාදේ පටල ගන්න නැතුව මේක දරුවන් ගොදුරු වෙනවා. ඒකට නැවත වියදම් කරන්නේ ආණ්ඩුවටමයි ආණ්ඩුවේ මුදල්මයි. ඒ නිසා අනිවාර්ය වශයෙන් මේ මුදල් බදු ප්‍රමාණය ඒ තිබිච්ච ප්‍රමාණයටමවත් අවම වශයෙන් ඉහළ ලංකවන්න කියන බලපෑමත් අපි මේ ගමම කරනවා. තමයි. ජෝන්ස් කෙනෙකුට නෑ කනතුමා කියලා තිබුණා මේ අගේ පතේ අමාරුවට පැතිකුණු පිටින් යපන්නේ ගල්ලරක් ගල්වල මිලාඩු කරන්නේ. මමත් පුවත්පත්වල දැක්කා අපි ඇත්තටම ඉතින් ලැජ්ජ වෙනවා එහෙම ඇමතිවරු ඉන්න එක. ලැජ්ජ වෙනවා. මොකද ඒගොල්ලන් ශ්‍රී ලංකා දාස් පක්ෂ එක්සත් ජාතික පක්ෂ දෙකම දැන් ජෝන්සන් වන්ට ගල්ලරක්කු බොන්නේ නැහැ කියලා මං හිතන්නේ. බොනවා නම් බොන්නේ නැහැ ස්ථිරව. ඔයා බොන කෙනෙක්ද කියලා මම දන්නේ නැහැ. බොනවා නම් ගල්ලරක්කු නෙවෙයි බොන්නේ. එතකොට අපි දන්නවා අපි දැක්කා අනුරාධපුරයේ රැස්වීමේදී ඒ 35000 විස්කි බීපු කට්ටිය නෙමෙයි ගල්ලරක්කු බීපු කට්ටිය ඔය බැදිවල අකුල් වල මඩ වල වැටලා ඉන්නේ. කියන්නේ මේ රටේ ජනතාව වහල්ලු ලෙස තබා ගැනීම සඳහා කරන දේවල්. ඒ නිසා ඇත්තටම රටේ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරයෙක් රටේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් ඒ මට්ටමට පහළට වැටලා තිබීම සම්බන්ධව අපි ඇත්තටම කනගාටුයි. මම හිතන්නේ ජනතාව තේරුම් ගන්න ඕන මෙවැනි පුද්ගලයන් මොකද්ද සමාජ ගැන හිතන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ආණ්ඩුව අයවැයට කියන දේවල් කරනවද කියන කාරණාව තමයි තියෙන්නේ. දැන් පෞද්ගලික අයවැය බැලුවොතින් දුන්න පොරොන්දු කරලා තියෙනවද කියන එක තමයි කාරණාව තියෙන්නේ. ඒතර මේ අයවැය ගැන මෙච්චරම කතා බහක් කරන්න ඕනද ඒවත් මේ සලකලා බලන්න. ඒක තමයි. ආණ්ඩුව ඇත්තටම අයවැයක කිසිම ආණ්ඩුවක් පසුගිය කාලෙදී උනත් ගත්තොත් අයවැය විශේෂයෙන්ම ප්‍රාග්ධන යෝජනා සංවර්ධන යෝජනා වශයෙන් එන ඒවායින් 30ක් 40ක්වත් කරපු අවුරුදු අඩුයි. තාම අඩුයි. උදාහරණයක් ගත්තොත් දැන් ඔබ දන්නවා ගිය අවුරුද්ද ආවෙන් තමයි මහා ලොකුවට කිව්වෙත් දරුවන්ට ටැබ් දෙනවා කියලා උසස් පෙළ. දැන් මේ අවුරුද්ද ආවෙත් ඇවිල්ලා තාම ටැබ් එකක් තියා SIM කාඩ් එකක්වත් දීලා නැහැ. දැන් ඒක ටෙන්ඩරේ වංචාවකුත් ගිල්ලක් තියෙනවා. එතකොට පොදු අත්දැකීම තමයි මොකද ආණ්ඩුවේ තිබෙන කලමනාකරණය ඉතාම දුර්වල නිසා මේ ප්‍රාග්ධන යෝජනා ක්‍රියාවට නැගීම ඉතාම දුර්වලයි. ඒ නිසා ඔබතුමා මතු කරපු ඉතාම හරි මේවර තියෙන යෝජනාවලුත් අපි හිතන්නේ 4 පංගුවක්වත් ක්‍රියාවට නැගෙයි කියලා. නමුත් අපි මේ පෙන්නපු දේවල් කියන්නේ වියදම් යෝජනා තමයි සාමාන්‍යයෙන් නොකරේ. වියදම් වෙන ඒවා කරෙන්නේ නැහැ. විවිධ හේතු නිසා. හැබැයි දැන් මේ අනපනත් වගේ ඒවා ගත්තොත් මේවට විශාල වියදමක් යන්නේ නැහැ. මේවා කරනවා. ඒ නිසා මොකද තාම අකාර්යක්ෂමයි පරිපාලනයක් නැහැ. මෙහෙයවීමක් නැහැ. නිසා අපි දකින්නේ පැහැදිලිවම අයවැය යෝජනා හේතු දෙකක් නිසා. එකක් ආණ්ඩුවේ අසාර්ථක කළමනාකරණ නිසාත් බිඳ වැටෙනවා. ඊළඟට ඔය වෙන් කරපු සල්ලි ඇත්තට නැහැනේ. ඔය මංගලසේන මහත්තයාගේ මාධ්‍යංශයෙන් හදපු අයවැයක් නෙවෙයි. මම හිතන්නේ තමයි මීඩියා මිනිස්ට්‍රිය ලව්ව තමයි අයවැය හදලා තියෙන්නේ. මුදල් අමාත්‍යාංශය ලව්ව නෙමෙයි. ඒ නිසා ඔය සල්ලිත් කොහොමත් හම්බ වෙන්නේ නැහැ. මිලියන් 300 දාලා තිබ්බට ඒවා හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා හේතු දෙකක් නිසා ආකාරක්ෂමතාව සහ මුදල් නැතිකම කියන දෙකම විසින්ම අපි විශ්වාස කරන්නේත් නැහැ. 25%ක්වත් මේ ආවැය යෝජනා ප්‍රාග්ධන යෝජනා ඉටු කරේ කියලා. දැන් ජනතා විමුක්තිකරණ මේ අයවැය යෝජනාවලට සහාය දෙන්නේ නැහැ කියලා කිව්වා. විරුද්ධ වෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ යාල්පැන ගිය අනපනත් සංශෝධනයට සමස්ත අයවැයට විරුද්ධ වෙනවද? අපි සමස්ත අයවැයට විරුද්ධයි කියන එක අපි පළවෙනි දවසේ විවාදයේදී අපි ඉදිරිපත් කරා. හඳුනන මන්ත්‍රීතුමා විසින් අපි සමස්ත අයවැයට විරුද්ධයි. සමස්ත අයවැය තුළ ජනතාවගේ වැඩි අවධානයට ලක් වෙලා නැති දේවල් නැති ගැඹුරු දේවල් ප්‍රමාණයක් තමයි අපි අද ඉදිරිපත් කරේ. නැත්නම් ජනතාව දැන් කතා කරගෙන ඉන්නේ මංගල සමීර මහත්තයා දුන්නු මේ චුයින්ගම් ටිකනේ. ඒක තමයි දැන් කතා කරගෙන ඉන්නේ. ඉලෙක්ට්‍රික් කාර් ගැන කතා කරගෙන ඉන්නවා. කුණු ගැන කතා කරගෙන ඉන්නවා. ඊට පස්සේ මොන හරි ඔය බියර් ටැක්ස් එක ඒක නම් වැදගත් දෙයක්. කතා කරන එක. නමුත් ඊට වඩා ගැඹුරු ආගාධයක් මේකේ තියෙනවා. මේක මහජන බැංකුව ලංකා බැංකුව විකුණන දාලා තියෙනවා අයවැය. මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ කොටස්
එහි තැන්පත්කරුවන්ට සහ සේවකයන්ට දෙනවා කියලා අයවැය දාලා තියෙනවා. දැන් තැන්පත්කරුවෝයි සේවකයෝට දුන්නට පස්සේ ඊට පස්සේ ඒ සේවකයන්ට තැන්පත්කරුවන්ට ඒක තව කෙනෙක්ට තව සමාගම විකුණන එක ඒගොල්ලන්ගේ වැඩක්. ඒ නිසා දැන් මහජන බැංකුවයි ලංකා බැංකුවයි විකිණීම මේ ආවේ දාලා තියෙනවා. හැබැයි ඒක ගැන විශාල සාකච්ඡාවක් නෑ. මිනිස්සු ඔක්කොම ඉලෙක්ට්‍රික් කාර් ගැන කතා කරගෙන ඉන්නවා. ඒ නිසා අපි සමස්ත ආවයට විරුද්ධයි. මේ අනපනත් වලින් කරන්න හදන විනාශය ඊට වඩා ගැඹුරු විනාශයක් සමස්ත ඒකටත් අපි විරුද්ධයි. ඔබතුමා පුජිකාරණ පැත්තෙන් විරුද්ධයක් කළා මේ සමිස්තන වාර්තාවක් කියන පුජිකාරණ දෙපාර්තමේන්තුවේ තරුණ පිරිස කුෂිකර්මාන්තයෙන් සීඝ්‍රයෙන් ඉවත් වෙනවා කියලා. මේ පරම්පරාව ගිහිල්ලා ඊළඟ පරම්පරාව වෙනකොට කුෂිකර්මයට යොමු වෙන මිනිස්සු නැහැ කියලා. ඒ වගේම මේ නිෂ්පාදන වල මිලක් නැති නිසා වුන් තමයි ඒකත් මේකට හේතුවක් කියලා තියෙනවා කියලා. මොකද මිනිහ වැඩි නිෂ්පාදන වැඩි වුණාම ඒවා විනාශ කරන තත්ත්වයක් තමයි දැන් වල පත් වෙලා තියෙනවා. මිලක් නැහැ වෙළඳපොළක් නැහැ වැඩක් නැහැ මහන්සියලා කියලා. මේකයි මෙහෙම වෙන්නේ තරුණයෝ ඉවත් වෙනවා. මම හිතන්නේ ඒකේ අර්ධ සත්‍යයක් තියෙනවා. දැන් මෙතනින් එහා පැත්තට ගිහිල්ලා බැලුවොත් ඔබතුමාලා දියතු වෙන කිට්ටුව ඔක්කොම කූරු වගා ගහලා තියෙනවා. අපි ගාල්ල මාතර වගේ පැතිවලට ගියාම අපිට පේනවා තරුණයන් විශාල වශයෙන් තේ වගාව තුල ඉන්නවා. උන් අඩු ගන්න කොළඹ රස්සාවට එන්නේත් නැහැ. රස්සා තිබුණට එන්නේත් නැහැ. හැබැයි අපිට පේන ඔය කියන ප්‍රශ්න ඔබතුමා කියන ප්‍රශ්නේ වැඩිපුර තියෙන්නේ ඇත්තටම රජරට ප්‍රදේශය සහ වයඹ පළාත. මොකද ඒ වගේ ඔබතුමා ඔය මතු කරපු ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒවයි ඇත්තටම සමහර ඒවා සංස්කෘතික ප්‍රශ්න. ඔබතුමා මතු කරපු වතුර නැති ප්‍රශ්න, නිෂ්පාදන මිලක් නැති ප්‍රශ්න, ඒ වගේම සංස්කෘතික ප්‍රශ්නක් තිබෙනවා. සමාජ තරුණයන්ට සමාජ පිළිගැනීමක් නැහැ. ගොවිතැන් කරනකොට පස්සේ කසාදයක්වත් බඳින්න අමාරුයි. ඒක ඒ නිසා ඒ නිසා තරුණයෝ වෙනවා. ඒ නිසා දැන් ඊඩන් ටික මොන හරි ක්‍රමයකට විකුණු ගමු වගේ තර්කත් ආණ්ඩුව දාන නිසා මම කියන්නේ. ඇත්තටම ගත්තොත් එම අපේ රටේ කෘෂිකර්මාන්තය කාර්මීකරණය කළා නැහැ. කෘෂිකර්මාන්තය නවීකරණය කළා නැහැ. ඒවා ඕන හැටි කරන්න පුළුවන්කම තිබෙනවා. ඒවා කිසිවක් කරන්න නැතුව තමයි ඒවත් බලපාලා තියෙනවා ඔබතුමා මතු කරපු තරුණ අය රැකියාව වලින් ගොවිතැනින් කෘෂිකර්මාන්තයෙන් ඉවත් වීමට. ඉතින් නමුත් ඒකේ හැම පැත්තටම අදාළ ගත්තොත් ඒක අර ආණ්ඩුව මේක අර පාවිච්චි කරගන්න අර්ථයෙන්ම නෙමෙයි ඒක තියෙන්නේ. ඒක තමයි මට ඒකට පැහැදිලි කරන්න තියෙන්නේ. විශේෂයෙන්ම ඉල්ලා හිටන දේ තමයි අර මේ ජල් පැන ගිය පැරණි පැනත් කියන මේකට බුදු සරණයි කියලා දාගෙන හොරහරක් ගෙන ලොරි වගේ පැරණි පැනත් කියන එකට මුවා වෙලා රටේ ආර්ථික විනාශ කරන්න හදන උකට උදව් කරන්නේ නැතුව අපි විශේෂ මාධ්‍ය ආයතන ඉල්ලා සිටිනවා. අපේ මාධ්‍ය සාකච්ඡා පමණක් නෙවෙයි ඔබතුමාලාගේ විශේෂාංග විදියටත් මේවා ගැන මොකද මේවා ගැඹුරු දේවල් පනත් කවුරුත් දන්නවා හරිම නීරසයි. මිනිස්සු කැමති නෑ මේ දිහා බලන්නවා. නමුත් ඔබතුමාලට පුළුවන් විද්‍යුතුන් වගේ අය යොදාගෙන මේවා තියෙන හානිය රටට පෙන්වා දෙන්න කටයුතු කරන්න කියන ඒ ඉල්ලීමත් අපි ඇත්තටම මේ ගමම්ම ඉල්ලා සිටිනවා.